අපි අන්තිමට සැප්තැම්බර් මාසේ 26 වෙනිදා තාපයේ පාඩම නැවැත්තුවේ අවස්ථා වායු සමීකරණය. හරිනේ? අවස්ථා වායු සමීකරණයෙන් තමයි අපි පාඩම නැවැත්තුවේ. එතකොට වායු කොටස යටතේ, ඒ කියන්නේ වායු ප්‍රසාරණය යටතේ අපි කතා කරලා ඇති බොයිල් නියමය, PV සමානයි K, චාල්ස් නියමය, V බෙදීම T සමානයි K, පීඩන නියමය, P බෙදීම T සමානයි K. ඊළඟට අවස්ථා වායු සමීකරණය PV බෙදීම T සමානයි K. ඔය ටික කරලා තමයි අපි පාඩම නැවැත්තුවේ. ඊට පස්සේ අපි උදාහරණ ගණන් කීපයකුත් හැදුවා මේවට අදාළව. හරි? මේ ටිකට අදාළව උදාහරණ කීපයකුත් අපි සාකච්ඡා කරා. ඒතර අපිට අද පටන් ගන්න තියෙන්නේ මෙතනින් PV බෙදීම T සමානයි K. අවස්ථා වායු සමීකරණයෙන් පටන් අරන් ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. අපි පරිපූර්ණ වායු සමීකරණය ව්‍යුත්පන්න කිරීම තමයි මේ වෙලාවේ අවධානය දෙන්නේ. ලියන්න අද මාතෘකාව පරිපූර්ණ වායු සමීකරණය. පරිපූර්ණ වායු සමීකරණය ව්‍යුත්පන්න කිරීම. පරිපූර්ණ වායු සමීකරණය ව්‍යුත්පන්න කිරීම. පරිපූර්ණ වායු සමීකරණය ව්‍යුත්පන්න කිරීම. ඕක තමයි මාතෘකාව. හරිනේ? පැහැදිලි? අපි එතනින් පටන් ගමු. ලියන මේ මාතෘකාව යටතේ අවස්ථා වායු සමීකරණය සලකමු. අවස්ථා වායු සමීකරණය සලකමු. මේක ලියන්න. PV බෙදීම T සමානයි KV. PV බෙදීම T සමානයි KV. right. හොඳට අහගෙන ඉන්න. sorry. ඔයාලට මතකද K නියතයේ රඳා පවතින සාධක? අවස්ථා වායු සමීකරණයේ K නියතයේ රඳා පවතින සාධක මතකද? අපි රඳා පවතින සාධක කීයක් කතා කරාද? හොඳට මතක නම් සාධක දෙකක් කතා කරා. පළවෙනි එක තමයි ස්කන්ධය M. දෙවෙනි එක තමයි වායු වර්ගය. හරිනේ? K නියතේ රඳා පවතින සාධක දෙකක් කතා කරා. ස්කන්ධය සහ වායු වර්ගය. ඒක ලියන්න එපා. මම කියන්නේ මේ සාධක දෙක ලියන්න එපා. අපි කිව්වේ අවස්ථා වායු සමීකරණය සලකමු. PV බෙදීම T සමානයි KV. හරිනේ? ලියන්න සමීකරණයට යටින් මෙහි K නියතය වායුවේ ස්කන්ධය මත රඳා පවතී. මෙහි K නියතය වායුවේ ස්කන්ධය මත රඳා පවතී. K අනු සිම්පල් M ස්කන්ධයක් සඳහා වායු නියතයයි. K අනු සිම්පල් M ස්කන්ධයක් සඳහා වායු නියතයයි. හරිද? right. ඔන්න දැන් මේ ටික බලන්න. K කියන්නේ M ස්කන්ධයක් සඳහා වායු නියතය. M ස්කන්ධයක් සඳහා වායු නියතය K. හරිනේ? M ස්කන්ධයක් සඳහා වායු නියතය K. එහෙනම් ඒකක ස්කන්ධයක් සඳහා වායු නියතය simple R නම් simple R සමානයි K බෙදීම M. හරිනේ? M ස්කන්ධයක් සඳහා වායු නියතය K. මම ඕන මෙතන ලියන්න M ට තමයි K. එහෙනම් එකකට කීයද? K බෙදීම M. හරිනේ? sorry. ඒකක ස්කන්ධයක් සඳහා වායු නියතය වෙන්නේ K බෙදීම M.
එහෙනම් simple r කියලා ගත්තොත් ඒකක ස්කන්ධයක් සඳහා වායු නියතයේ simple r නම් simple r සමානයි k බෙදීම m. එහෙනම් k සමානයි mr. හරිනේ? k සමානයි mr. පැහැදිලිද? right. දැන් k සමානයි mr නම් PV බෙදීම T සමානයි K සමානයි කාටද? MR ට. K සමානයි MR ට. එහෙනම් මෙතනින් අපිට යන්න පුළුවන් PV සමානයි T හරහට ගුණ කරමු MRT. PV සමානයි MRT. පැහැදිලිද? මේ අවස්ථා වායු සමීකරණය මෙතන K M ස්කන්ධයක් සඳහා ඒකක ස්කන්ධයක් සඳහා වායු නියතය simple r කියලා ගත්තොත් simple r කියන්නේ K බෙදීම M. එහෙනම් K සමානයි MR. K ආදේශ කරා. එහෙනම් PV සමානයි MRT. හරිද? PV සමානයි MRT. පැහැදිලිද? මම මේක මකන්නම්. එහෙනම් ඔයා දන්නවා simple r කියන්නේ කවුද? ඒකක ස්කන්ධයක් සඳහා වායු නියතය. මෙහි simple r ඒකක ස්කන්ධයක් සඳහා වායු නියතය. හරිනේ? ඒකක ස්කන්ධයක් සඳහා වායු නියතය තමයි simple r. පැහැදිලිද? right. මේ ටික ලියන්න. මේ ටික ලියාගන්න. m ස්කන්ධයක් සඳහා වායු නියතය k. ඒකක ස්කන්ධයක් සඳහා වායු නියතය simple r නම් simple r කියන්නේ k බෙදීම m හරහට ගුණ කරා k සමානයි mr. PV බෙදීම t සමානයි mr. නම් PV සමානයි mrt. මෙතන r කියන්නේ කවුද? ඒකක ස්කන්ධයක් සඳහා වායු නියතය. හරිනේ? දැන් මේ සමීකරණේ simple r කියන්නේ කවුද? මේ සමීකරණේ simple r කියන්නේ කවුද? ඒකක ස්කන්ධයක් සඳහා වායු නියතය. හරිනේ? එතකොට ඒකක ස්කන්ධයක් සඳහා වායු නියතය simple r. හරිනේ? capital M මෞලික ස්කන්ධයක් සඳහා වායු නියතය එහෙනම් mr වෙන්න ඕන. පැහැදිලිද කියන්නේ? ඒකක ස්කන්ධයකට වායු නියතය simple r නම් capital M මෞලික ස්කන්ධයක්. එතන මෞලයක් හොඳේ. capital M කියන්නේ මෞලික ස්කන්ධය නම් එතන දිනව මෞලයක්. එතන capital M මෞලික ස්කන්ධයක් සඳහා වායු නියතය capital MR වෙන්න ඕන. ගුණිතය වෙන්න ඕන. එකට මෙච්චර නම් m ට කීයද? mr. හැබැයි අපි සාමාන්‍යයෙන් මේ මෞලික ස්කන්ධයක් සඳහා වායු නියතය හඳුන්වන්නේ සර්වත්‍ර වායු නියතය කියලා. හරිනේ? ඒක අපි හඳුන්වන්නේ සර්වත්‍ර වායු නියතය කියලා. sorry මෙතන තේරුම් ගන්න මෞලික ස්කන්ධයක් කියන්නේ මෞලයක්. එනම් වායුව එකයි මෞල සඳහා වායු නියතය තමයි mr. මෞලයක් සඳහා වායු නියතය තමයි mr වෙන්නේ. ඉස්සලා මේ පෙළ තුන ලියන්න. PV සමාන mrt සලකමු. ඒකක ස්කන්ධයක් සඳහා වායු නියතය simple r. මෞලික ස්කන්ධයක් සඳහා mr. ඒ කියන්නේ වායුව මෞල එකක් සඳහා වායු නියතය mr. හරිනේ? මේ පෙළ තුන ලියලා ඉවරයි නම් යටින් ලියන්න මෙහෙම. නමුත් මෞලයක් සඳහා වායු නියතය හඳුන්වන්නේ
මවුලයක් සඳහා වායු නියතය හඳුන්වන්නේ සර්වත්‍ර වායු නියතය ලෙසයි. මවුලයක් සඳහා වායු නියතය හඳුන්වන්නේ සර්වත්‍ර වායු නියතය ලෙසයි. හරි, මවුලයක් සඳහා වායු නියතය හඳුන්වන්නේ සර්වත්‍ර වායු නියතය ලෙසයි. රයිට්, හොඳට අහගෙන ඉන්න. අපි සර්වත්‍ර වායු නියතයට දෙන සංකේතය තමයි කැපිටල් R. මවුලයක් සඳහා වායු නියතය කැපිටල් R සර්වත්‍ර වායු නියතය ලෙස සලකයි. මවුලයක් සඳහා වායු නියතය අපි ගන්නේ කැපිටල් R කියලා. සර්වත්‍ර වායු නියතය. සර්වත්‍ර වායු නියතය. එහෙනම් මේ මවුලයක් සඳහා වායු නියතය අපි හොයාගන්නපු MR කියන අගය සර්වත්‍ර වායු නියතයට සමාන වෙන්න ඕන. එහෙනම් කැපිටල් M සිම්පල් R සමාන වෙන්න ඕන සර්වත්‍ර වායු නියතයට. එහෙනම් සිම්පල් R සමානයි කැපිටල් R බෙදීම කැපිටල් M. හරිනේ? අපි මේක PV සමානයි MRT වල ආදේශ කරමු. මේක ආදේශ කරමු PV M සිම්පල් R කියන්නේ කැපිටල් R බෙදීම කැපිටල් M T. මේක අපි පද සකස් කරමු. කැපිටල් M මෙතනට ගමු. M බෙදීම කැපිටල් M RT. හරිනේ? මං කැපිටල් M ගත්තා සිම්පල් M ළඟට. සිම්පල් M බෙදීම කැපිටල් M RT. පැහැදිලිද? රයිට්. අපි යන් ඊළඟ පියවරට. අපි දන්නවා මෙන්න අපට ආපු සමීකරණය PV සමානයි M බෙදීම කැපිටල් M RT. ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියන්නේ මොකක්ද? ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියන්නේ මවුල ගණන. හරිනේ? එහෙනම් M බෙදීම M සමානයි N මවුල ගණන. බැවින් PV සමානයි NRT. PV සමානයි NRT. මෙතන P කියන්නේ පීඩනය, V පරිමාව, N මවුල ගණන, T නිරපේක්ෂ උෂ්ණත්වය කෙල්වින්, කැපිටල් R සර්වත්‍ර වායු නියතය. සර්වත්‍ර වායු නියතය. පැහැදිලිද? අපි මුලින්ම හෝම්වර්ක් 4 4වෙනි එකේ 19 වෙනි ගාන බලමු. හරිනේ? 19 වෙනි ගාන බලමු. සිලින්ඩරයක අන්තර්ගත පරිපූර්ණ වායුවක පරිමාව, පීඩනය, උෂ්ණත්වය දීලා තියෙනවා. හරිනේ? මවුල ගණන කොපමණද කියලා අහන්න. රයිට්. බලන්න. හෝම්වර්ක් 4 අන්තිම ගාන හොඳේ 19 ගාන. මවුල ගාන හොයන අපි දන්නේ PV සමානයි NRT. මවුල ගාන කියන්නේ PV බෙදීම RT. පීඩනය මෙගා පැස්කල් 1.5යි. මෙහෙමයි. අපි මවුල ගාන හොයනවා නම් SI ඒකක වලින් ආදේශ කරන්න ඕන. හරිනේ? මවුල ගාන හොයන්න SI ඒකක වලින් ආදේශ කරන්න ඕන. පීඩනය 1.5යි. මෙගා පැස්කල් කරලා දාන්න. පරිමාව 2.10⁻³ ඝන මීටර්. සර්වත්‍ර වායු නියතය අන්න ඒක R 8.314යි. 8.314යි සර්වත්‍ර වායු නියතය. T නිරපේක්ෂ උෂ්ණත්වය කෙල්වින් වලින් දාන්න ඕන 300යි. හරිද? රෙඩ් මේක තමයි අපි සුළු කරන්න ඕන
පීඩනය පැස්කල් වලින් දාන්න ඕන, පරිමාව ඝන මීටර වලින් දාන්න ඕන, සර්වත්‍ර වායු නියතය 8.314යි. ඒකක දැන් මෙතන මම ඒකක නම් ලිව්වේ නැහැ. R වලගේ 8.314යි ජූල් මවුලයට කෙල්විනයට. හරිනේ? ජූල් මවුලයට කෙල්විනයට 8.314යි. උෂ්ණත්වය කෙල්වින් වලින් ආදේශ කරනවා. මේක සුළු කළා මවුල ගන්න හොයන්න පුළුවන්. මෙතන දෙවරක් 1.5 කියන්නේ 3යි. 3යි. 3 300ට කැපුණාම 100යි. මේක උට්ටාවම 10^5යි. 10^5 මෙතන කැපුණාම 10යි. 10 බෙදීම 8.314යි. ඔන්න ඔක තමයි මවුල ගන්න. අපි සුළු කරලා බලමු. 8.314යි. 1.2.02යි. හරිනේ? 1.2.03යි කියලා ගත්තා නම් හරි ආසන්නම. මවුල ගන්න 1.2.03යි. ඔක තමයි මවුල ගන්න. හරිද? ඊළඟට අහනවා අනුගණන කොපමණද? අනුගණන. රයිට් අපි දන්නවා අනුගණන සහ මවුල ගණන අතර සම්බන්ධය. අනුගණන සමානයි මවුල ගණන වැඩි කිරීම ඇවොගාඩ්‍රෝ අංකය. හරිනේ? අනුගණන කියන්නේ මවුල ගණන ගුණ කිරීම ඇවොගාඩ්‍රෝ අංකය. ඒ කියන්නේ එක මවුලයක අණු තියෙනවා ඇවොගාඩ්‍රෝ සංඛ්‍යාවක්. හරිනේ? එක මවුලයක අණු තියෙනවා ඇවොගාඩ්‍රෝ සංඛ්‍යාවක්. මවුල එකක් තුල අණු තියෙනවා ඇවොගාඩ්‍රෝ සංඛ්‍යාවක්. ඇවොගාඩ්‍රෝ සංඛ්‍යාව මතකද? ඇවොගාඩ්‍රෝ සංඛ්‍යාව එහෙනම් අණු ගන්න හොයන්න පුළුවන් මවුල ගන්න 1.2.03යි ඇවොගාඩ්‍රෝ සංඛ්‍යාව 6.0.222 වැඩි කිරීම 1023. හරිනේ? ඇවොගාඩ්‍රෝ අංකය. හරිද? පැහැදිලිද? ඒතර මේක සුළු කළා අපට අනුගණන සොයා ගන්න පුළුවන්. n සුළු කළ බලමු. 1.2.03 වැඩි කිරීම 6.0.22. එතකොට 7.244. 1023. හරිද? ඕක තමයි අනුගණන. සෝරි. මේක තමයි අනුගණන. හරිනේ? ඕක තමයි අනුගණන. පැහැදිලිද? මවුල එකක ඇවොගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා නම් මවුල 1.2.03ක කොච්චර අණු තියෙනවද කියලා බලන්න. හරිනේ? ඊළඟට වායුවේ මෞලික ස්කන්ධය 32 වැඩි කිරීම 10^3යි කිලෝග්‍රෑම් මවුලයට නම් එහි ඇති වායු ස්කන්ධය රයිට්. ඊළඟට අපි දන්නවා මවුල ගණන කියන්නේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. එහෙනම් ස්කන්ධය කියන්නේ මවුල ගණන වැඩි කිරීම මෞලික ස්කන්ධය. හරිනේ? හරස් ගුණිතය. ස්කන්ධය කියන්නේ මවුල ගණන වැඩි කිරීම මෞලික ස්කන්ධය. මවුල ගණන 1.2.03යි. මෞලික ස්කන්ධය 32යි 10^3යි කිලෝග්‍රෑම් මවුලයට. මේක මවුල මේක කිලෝග්‍රෑම් මවුලයට. එහෙනම් සුළු කරොත් උත්තරේ එන්නේ කිලෝග්‍රෑම් වලින්. හරිනේ? කිලෝග්‍රෑම් වලින්. මේක වැඩි කරන්න ඕන 32න්. එතකොට එන්නේ 38.496. අපි දමු 4.5 කියලා. ඔව් 38.5 කියලා ගත්තොත් 0.385යි.
කිලෝග්‍රෑම්. හරිනේ? ආසන්නව 0.00385 කිලෝග්‍රෑම්. ඒක තමයි ස්කන්ධය. ඊළඟට අහනවා එක් වායු අණුවක ස්කන්ධය කොපමණද? රයිට්. අපි දැනට හොයාගත්තා සම්පූර්ණ අණු ගණන කීයද කියලා. හරිනේ? අණු ගණන කීයද කියලා. ඊළඟට අපි හොයාගත්තා දැනට තියෙන ස්කන්ධය කීයද කියලා. එහෙනම් අපෙන් අහන්නේ එක අණුවක ස්කන්ධය අපි ස්කන්ධය අණු ගණනින් බෙදමු. මම ඒක මෙතනින් ලියන්නම්. ඉඩමදි නිසා උඩ ටික මකමු. අපෙන් අහන්නේ එක අණුවක ස්කන්ධය m0 අණුවක ස්කන්ධය බෙදමු අණු ගණනෙන්. ස්කන්ධය බෙදමු අණු ගණනෙන්. ස්කන්ධය 0.0385යි අණු ගණන 7.2යි 4යි 4යි 10යි 23යි. දැන් මෙහෙම ලියන්න පුළුවන් 3.8යි 5 10යි ඍණ 2 හරි 3.8යි 5 10යි ඍණ 2 7.2යි 4යි 4 10යි 23 අපි මේක සුළු කරමු 3.8යි 5 බෙදීම 7.2යි 4යි 4 හරිනේ එතකොට එන්නේ 0.5යි 3යි 1යි 5යි 3යි 1යි 10 බලවලින් ගියොත් ඍණ 25යි ඍණ 25යි අපිට දැන් බලන්න මෙහෙම කිලෝග්‍රෑම් වෙන්නේ හරිනේ මේක කිලෝග්‍රෑම් 5.31 වැඩි කිරීම 10 ඍණ 26යි කිලෝග්‍රෑම් කියලා. හරි 5.31 වැඩි කිරීම 10 ඍණ 26යි කිලෝග්‍රෑම් කියලා එන්නේ එක අණුවක ස්කන්ධය. හරිනේ එක අණුවක ස්කන්ධය. පැහැදිලිද?